මට මතකයි එදා ගල්ලංගුරු වංචාව පිළිබඳව අපිට කරනකොට ආණ්ඩුවේ විවිධ ඇමතිවරු ඒක යට ගහන්න ඒ වංචාව යටපත් කරන්න විවිධ ප්‍රකාශ නිකුත් කරා. නමුත් අද පැහැදිලිව කෝප් කමිටු වාර්තාවෙන් ඔප්පු වෙනවා මේ ගල්ලංගුරු ගෙන්වීම පිළිබඳ මහා වංචාවක් සිද්ධ වුණා කියන එක. එදා උසාවියට පවා අපිට යන්න වුණා. නමුත් ඒවා විවිධ බලයන් පාවිච්චි කරලා යට කරාට අද කෝප් කමිටු වාර්තාවෙන් නැවත හෙළිදරව් කිරීම පිළිබඳව විශේෂයෙන්ම කෝප් කමිටු සභාපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කැලණි මිටියාවතේ විශේෂයෙන්ම කැලණි ගඟ දූෂණයට ලක්වීම පිළිබඳව විවිධ අවස්ථාවලදී ප්‍රදේශයේ ජනතාවත් එක්ක ඒකරාශි වෙලා අපි විවිධ මැදිහත් වීම් කරා. ඒ හැම මොහොතකදීම ආණ්ඩුව විවිධ අවලාද නගමින් ඒවා යටපත් කරා. නමුත් කෝප් කමිටු වාර්තාවෙන් අද පැහැදිලි වෙලා තියෙනවා විවිධ අයථාක්‍රම මගින් මේ කැලණි ගඟ දූෂණයට ලක් වෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුව කියන්නේ මූල්‍ය බලයේ තියෙන ආයතනය. සියලු මූල්‍ය කටයුතු පාලනය විය යුත්තේ පාර්ලිමේන්තුව හරහා. අපි දන්නවා දවස් කිහිපයකට පෙර නැනෝ නයිට්‍රජන් ලංකාවට ආනයනය කරා මේ පොහොර ප්‍රශ්නෙට විසඳුමක් විදිහට. නැනෝ නයිට්‍රජන් ගෙන්වීම සඳහා ඉන්දියානු ගොවියන්ගේ පොහොර සම්පකාර සමාගම ඉන්දියන් ෆාමර්ස් ෆර්ටිලයිසර් කෝපරේටිව් ලිමිටඩ් කියන සමාගමට අපි ලංකාවෙන් මුදල් ගෙවලා තියෙනවා. මේ මුදල් ගෙවපු ක්‍රමය මොකක්ද? මේ පාර්ලිමේන්තුව දැනගන්න කැමති. කොහොමද ඒ සල්ලි ගෙව්වේ? ට්‍රෙෂරි එකෙන් මහජන බැංකුවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. පහුගිය 18 වෙනිදා US ඩොලර් 1.257 මිලියන මහජන බැංකුවෙන් TT නිකුත් කරන්න කියලා. ඇත්තම ගත්තොත් සල්ලි වෙනුවට අර තාක්ෂණික ක්‍රමවේදය පාවිච්චි කළා මේ මුදල් මුදා හරින්න කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා මහජන බැංකුවේ පාරිභෝගිකයෙක් වෙනවා ගිණුම් තියෙනවා ලංකා පොහොර සමාගම. ලංකා පොහොර සමාගම හරහා තමයි එහෙමනම් අඩුම ගානේ ඉන්දියානු සමාගමට මුදල් ගෙවිය යුතු වෙන්නේ. නමුත් ඒ මොකක්වත් නැතුව PB ජයසුන්දර මහත්තයා උඩින් මැදිහත් වෙලා මහජන බැංකුවට නියෝග කරනවා වෙනම පෞද්ගලික ගිණුමක් මහජන බැංකුවේ ටවුන් හෝල් ශාඛාව විවෘත කරන්න කියලා. මොකද්ද මේ මහජන බැංකුවේ විවෘත කරපු ශාඛාවේ නම United Farmers Trust Limited Account. ඒ කියන්නේ එක්සත් ගොවි අරමුදල සමාගම කියලා සමාගමක් එක පාරට 18 වෙනිදාම පටන් ගන්න. මේක මහා රුම පුදුම රටක්. ඉතින් මහජන බැංකුවේ සල්ලි පෞද්ගලික සමාගමකට ට්‍රාන්ස්ෆර් කරනවා. ලේසි පාසු ගාණක් නෙමෙයි. ඩොලර් මිලියන 1.257ක්. රුපියල් වලින් ගත්තොත් ගරු කාර්ක සභාපතිතුමනි රුපියල් කෝටි 29 කෝටි 32 ලක්ෂයක් 29 කෝටි 32 ලක්ෂයක් වෙන අරමුදලක් පුද්ගලික ගිණුමකට මහජන බැංකුව කොහොමද යවදාන්නේ? මේ ගිණුමේ කවුද ඉන්න ඩිරෙක්ටර්ස්ලා මේ සමාගමේ? එක්කෙනෙක් ඉන්නවා ජී මොහන්ටි පෙරේරා. කවුද මේ මොහන් පෙරේරා කියන්නේ? අපි දැනගන්න කැමති ආණ්ඩුවෙන් කවුද මේ රජයේ නිලධාරීද? පොහොර සමාගම් අයිතිකාරයෙක්ද? ඊළඟ අනිත් එක්කෙනා තමයි PVGM වීරසිංහ. ඉතින් මොහන්ටි පෙරේරායි වීරසිංහයි කියන ඩිරෙක්ටර්ස්ලා දෙන්න ඉන්න සමාගමක් ගිය සඳුදා 18 වෙනිදා පටන් ගන්නවා United Farmers Trust Limited account කියලා. ඒ ගිණුමට රුපියල් කෝටි 29ක් මහජන බැංකුවේ යවනු. ඩොලර් වලින්. ඒ යවපු මුදල් වලින් ඒ සමාගම ඩොලර් ලක්ෂ 3ක් ගෙවනවා ඉන්දියානු පොහොර සමාගමට. තව ඩොලර් 50000ක් ගෙවලා තියෙනවා ෆ්‍රේට් චාර්ජස්. තව ඩොලර් 37000ක් ගෙවනවා පැල් සඳහා. ඉතින් එහෙම ගත්තම ඇත්තටම ගත්තොත් කෝටි 29න් වියදම් කරලා තියෙන්නේ 9 කෝටි 20 ලක්ෂයයි. කෝටි 20 කෝටි 12 ලක්ෂ 50000ක් රුපියල් වලින් ගත්තොත් මේ ගිණුම තියෙනවා. ඉතින් ටවුන් හෝල් මහජන බැංකු ශාඛාවේ පුද්ගලික දෙන්නෙක්ගේ ගිණුමක් විවෘත කරලා රජයේ අරමුදල් මහජන බැංකුව හරහා මේ පාර්ලිමේන්තුව දන්නේ නැතුව මම විශ්වාස කරනවා කැබිනට් මණ්ඩලයවත් දන්නේ නැහැ මේක කියලා. කොහොමද මේ ගනුදෙනු වෙන්නේ? අපි පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය තියනවා කියලා කෝප් කමිටුවෙන් පරීක්ෂා කරනවා. මේ කෝප් කමිටුවට පිටින්නේ මේව වෙන්නේ. දැන් මේ සල්ලි කොහොමද මෙතෙන්ට ට්‍රාන්ස්ෆර් කරේ? මේ TT ක්‍රමවේදයට අනුව මේ සල්ලි ගෙවීම කොහොමද වෙන්නේ? ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි මේ ඩිරෙක්ටර්ස්ලා දෙන්න
18 වෙනිදාම මහජන බැංකුවේ දිගින් දිගටම ඉල්ලීම් කරනවා ඉතුරු සල්ලි ටික රුපියල් වලට පරිවර්තනය කරන්න කියලා. මොකටද මේ රුපියල් වලට පරිවර්තනය කරන්නේ? ඉන්දියාවෙන් ඉස්සරහට ගෙන නයිට්‍රජන් සඳහා සල්ලි ගෙවන්න නම් ඩොලර් නේ ඕනි. මොකටද මේ රුපියල් වලට පරිවර්තනය කරන්න කියලා. මෙතන මහා පරිමාණ සිද්ධියක් වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉතා ඕනෑකමෙන් ඉල්ලා සිටිනවා වහම මේ පිළිබඳ හොයා බලන්න. මෙරට ජනතාවට ඒ ගැන දැනගන්න කැමති. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට මූල්‍ය බලය තියෙන ආයතනයේ විදිහට අපි දැනගන්න කැමති කොහොමද මේ පුද්ගලික ගිණුමකට පුද්ගලික දෙන්නෙක්ගේ අධ්‍යක්ෂ මණ්ඩල දෙන්නෙක් ඉන්න සමාගමකට මෙවැනි මුදලක් මහජන බැංකුව හරහා ට්‍රාන්ස්ෆර් කරේ කොහොමද? රජයේ මුදල් ඒ විදිහට ට්‍රාන්ස්ෆර් කරන්න තියෙන නෛතික බලය මොකක්ද? දැන් මේ පොහොර ගෙන්වීම පිළිබඳ මහා දැවැන්ත ආందోලනයක් රටේ තියෙන වෙලාවේ ගොවියන්ට පොහොර නැතුව හතර වටෙන් ගොවි ජනතාව මහපාරේ දුක් විඳින වෙලාවේ 29 කෝටියක් සල්ලි මේ විදිහට එහාට මෙහාට මාරු කරන්න මොකද්ද තියෙන නෛතික බලය? ඒ නිසා ගරු සභාපතිතුමනි ඒ පිළිබඳ වහාම මැදිහත් වීමක් පරීක්ෂණයක් මේ පාර්ලිමේන්තුවට හැකියක්මනින් ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුව තව දවස් කිහිපයක් යනවා ඊළඟ කැඳවීම් දිනේට. එහෙම කල් ගන්නේ නැතුව අදම පුළුවන් නම් මේ පිළිබඳ උත්තරයක් දෙන්න. අද මෙතෙන්දි උත්තරයක් දෙන්න බැරි නම් ගරු ඇමතුමාලා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙක් මාධ්‍ය හරහා මේ රටේ ජනතාවට හරි වහාම උත්තරයක් දෙන්න. මෙහෙම පුද්ගලික ගිණුමක් මොහන්ටි පෙරරගේ නමින් වීරසිංහ කියන පුද්ගලයාගේ නමින් United Farmers Trust Limited කියන කම්පැනි එකක් එක දවසෙන් හැඳුනුම්පත් අංක ටිකවත් හරියට දීලා නැහැ. රුපියල් වලට පරිවර්තනය කරන්න කිව්වම මහජන බැංකුවේ නිලධාරි කියනොත් ඒ ඩිරෙක්ටර්ස්ලාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර්ස් ටිකවත් තාම ඇවිල්ලා නැහැ කියලා. එහෙම කොහොමද රුපියල් වලට මාරු කරන්නේ? ඉතින් මෙහෙම තමයි පිල්ලියන්නේ. ගල්ලංගුරු වංචාවල් මේ වගේම තමයි මේකත්. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අපි දන්නවා රක්ෂණ ක්‍රමය කියලා කියන්නේ මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා හඳුන්වා දීපු ක්‍රමයක්. ලෝකයේම පිළිගත් ක්‍රමය තමයි සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක්. රක්ෂණ සමාගම් ගොඩක් තියෙනවා අපේ රටේ. රක්ෂණ ඒජන්තවරු ඉන්නවා. ඒ හරහා සිද්ධ වෙන මේ ක්‍රියාවලිය නියාමනය කිරීම සඳහා රක්ෂණ නියාමන කොමිසමක් පිහිටවලා තියෙනවා. ඒ සඳහා වෙච්ච විශේෂ පනතක් මගින් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි රක්ෂණ නියාමන කොමිසම කොයිතරම් දුරට තමන්ගේ රාජකාරිය ඉටු කරනවද කියන එක බරපතල ප්‍රශ්නයක්. මේ අහිංසක ජනතාවගේ රුපියල් 100 200 500 එකතු කරන සල්ලි තමයි ඇත්තම ගත්තොත් මේ රක්ෂණ සංස්ථාවේ කෝටි ප්‍රකෝටි ගණන් වලින් එහා මෙහා වෙන්නේ. ජංගම දුරකථන වලින් දැන් අලුත්ම ක්‍රමයට රක්ෂණය වීමේ ක්‍රමවේදයන් හදලා තියෙනවා. ඒ වගේම ෆිනෑන්ස් සමාගම් ලීසින් කම්පැනි වලින් වාහනයක් ගන්නකොට ලීසින් කරනකොට ලීසින් සමාගම රක්ෂණය කිරීමත් දැන් බාර අරන් තියෙනවා. හැබැයි රෙගියුලේටරි බොඩි එකේ වගකීම තමයි ලීසින් කම්පැනි රක්ෂණ ජොබ් එක කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා වෙච්ච විශේෂ අනුමැතියක් අවසරයක් ගත යුතුයි. මොකද රක්ෂණය කරන්න පුළුවන් රක්ෂණ සමාගම් වලට සහ ඒජන්ට් වලට විතරයි. ලීසින් කම්පැනි වලට ඒක කරන්න බෑ, අයිතියක් නැහැ. මොබයිල් සමාගම් වලට ජංගම දුරකථන සමාගම් වලට රක්ෂණය කරන්න අයිතියක් නැහැ. ඒ බලය තියෙන්නේ රක්ෂණ සමාගම් වලට සහ ඒජන්ට්වරුන්ට විතරයි. නමුත් රක්ෂණ නියාමන කොමිසම පහුගිය කාලේ පුරාවට ඒ පිළිබඳ පරීක්ෂණයක් කළා. ඒවා පාලනය කළා නැහැ. අද මෙච්චර කොරෝනා වසංගතයක් ඇතුලේ ආර්ථිකය කඩන් වැටෙනකොට රක්ෂණ සමාගම් ලාභ ලබනවා. ලීසින් සමාගම් ලාභ ලබනවා. ඉතින් ජනතාව අහනවා කොහොමද ලීසින් කම්පැනි ටික විතරක් ලාභ ලැබුවේ කියලා. හැම මොබයිල් ෆෝන් එකෙන්ම ගොඩක් සමාගම් මේ රක්ෂණ ක්‍රමවේදය අනුගමනය කරනවා. 30ක 40ක ලාභාංශයක් උපයනවා. දාන රුපියල් 100න් දන්නේම නැතුව සාමාන්‍ය පාරිභෝගිකයන් රුපියල් 20ක් 30ක් ඉන්ෂුරන්ස් වලට කැපෙනවා. හැබැයි අපි දන්නවා සමහර සමාගම් තියෙනවා 24 ලක්ෂයක් ඉන්නවා රක්ෂණය වෙලා තියෙනවා. 64000යි මේ වෙනකොට ඒ සොච්චම් රක්ෂණය ලබා දීලා තියෙනවා. ඉතින් මේක පිළිබඳව මේක පිටිපස්සෙත් මහා මාෆියාවක් තියෙනවා. හොඳට හොයලා බලන්න. මුදල් අමාත්‍යාංශයේ ඉහළම නිලයේ ඉන්න ආටිගල මහත්තයාගේ පුතා වැඩ කරන්නේ රක්ෂණ කම්පැනි එක. එතකොට මේ රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ජොබ් එක රාජකාරිය හරියට වෙනවද? වෙන්නේ නැත්තේ ඇයි කියන එකට හේතු හොයාගන්න පුළුවන්. ඒ නිසා ගරු සභාපතිතුමනි අපේ රටේ සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් මේ විදිහට අයථා පැත්තට යන්නේ මේ සම්බන්ධයෙන් විධිමත් නියාමනයක් පාලනයක් නැතිකම නිසා. ඒ නිසා වහාම රක්ෂණ නියාමන පිළිබඳ කොමිසමත් මේ කෝප් කමිටුවට ගේන්න අපි සභාපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඉක්මනින්ම රක්ෂණ නියාමන කොමිසම ගෙනන්න
ඒකේ අධ්‍යක්ෂකවරයාගේ පඩිය විතරක් රුපියල් ලක්ෂ 5යි. ඒ විතරක් නෙමෙයි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ තියෙන ඒ කාර්යාලයේ මාසික කුලිය රුපියල් ලක්ෂ 40යි. මේ රටේ රුපියල් 100 ජංගම දුරකථන වලින් හම්බ කරන සල්ලි වලින් තමයි ඒවා ගෙවෙන්නේ. මේසා විශාල නාස්තියක් වෙනවා. මේක තමයි ආර්ථිකය කඩාවැටෙන්න හේතුව. ඒ නිසා ඒවා පාලනය කරන්න වහාම කටයුතු කරන්න ඉල්ලා සිටමින් මා නතර වෙනවා.